समन्ता चक्कवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, අදත් ඔබ ඊටාම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නටයි බලාපොරොත්තු වන්නේ. අද මේ උතුම් ධර්ම දේශනාව ප්‍රචාරය කිරීම සඳහා සදැහැති දායකත්වයේ දරා කටයුතු කරන්නේ මණ්ඩාවල බණ්ඩාරවත්තේ අංක 173 ලිපිනේ පදිංචි විශ්‍රාමලත් පාඨශාලාචාරිණී ජී.කේ. සෝමලතා පෙරේරා මහත්මිය විසින් එතුමියගේ 2021 දෙසැම්බර් මාසයේ යෙදෙන මේ 15 වන දිනට යෙදෙන 73 වන ජන්මදිනයේ නිමිත්තෙන් ජන්මදින සැමරුම් පින්කමක් හැටියටයි මේ උතුම් ධර්මානුශාසනාව විකාශනය කිරීමට කටයුතු කරන්නේ. දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, ලෝකයේ යන රිද්ම එකක්, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භාවය බුද්ධ දේශනාව පෙන්වන රිද්මේ තව එකක්. මේක ඇත්තටම දෙපැත්තක්. එක වගේ කියලා මිනිස්සු හිතාගෙන හිටියට බැලූ බැල්මට මේ ජීවිතයේ එදිනෙදා ජීවිතය තුල ගලප ගන්න පුළුවන් ආකාරයට බුදුරජාණන් වහන්සේ දේශනාව මතු කළාට යථාර්ථවාදීව බලනකොට කැපිලා පේන දෙයක් තමයි, තේරෙන දෙයක්, පැහැදිලි වෙන දෙයක් තමයි මේ ලෝකය අභිබවා ලෝකය කල්පනා කරන චින්තනයට වඩා වෙනස් චින්තනයක් බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් එකක්. දැන් ලෝකය අඹදරුව නිසා සතුටු වෙද්දී බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය මතු කරන්නේ නිරාමිස සැපයක්. ඒ කියන්නේ සාමාන්‍ය ලෝකයේ කෙනෙක් සතුටු වීම තුල සතුටක් නැහැ කියලා බුද්ධ දේශනාව කියන්නේ. ඒ තුලත් යම් සතුටක්, ඒ කියන්නේ සතුටක් තියෙනවා. නමුත් ලෝකේ ගැඹුරින් විමසනකොට තේරෙන දෙයක්, පැහැදිලි වෙන දෙයක් තමයි ලෝකයේ සතුට කියලා හොයන දෙයට වඩා බුදුදහම කතා කරන ආධ්‍යාත්මික ප්‍රවේශය වෙනම එකක්. ඒක වෙනම එකක් වෙන්න බලපාන හේතුවක් තියෙනවා. පින්වත්නි, දැන් පුත්තාමත්ති ධනම්මත්ති ඉති බාලෝ විහඤ්ඤති. සාමාන්‍ය ලෝකේ මිනිස්සෙක් මට පුතු ඉන්නවාය, දරුවෝ ඉන්නවාය කියලා මහා උද්දාමයටපත් වෙනවා. පුත්තාමත්ති කියන්නේ පුත්තා මේ අත්ති, මට පුතු ඇත. ධනම් මේ අත්ති, මට ධනෙ ඇත කියලා උද්දාමයකට, අහංකාරකමකට, ඉදිමීමකටපත් වෙනවා සාමාන්‍ය ලෝකයේ කෙනෙක්. පුත්තාමත්ති ධනම්මත්ති ඉති බාලෝ විහඤ්ඤති. එබඳු කල්පනාවක් තියෙන්නේ පඬිතෙක් තුල නෙමෙයි. දරුවෝ ගැන හිතලා උද්දාමයටපත් උනත්, ධනිය ගැන හිතලා උද්දාමයටපත් උනත් ඒක සැබෑවටම උද්දාමයටපත් විය යුතු තත්වයක් නෙමෙයි. පුත්තාමත්ති ධනම්මත්ති ඉති බාලෝ විහඤ්ඤති. ඉතින් ඒකෙන් උද්දාමයටපත් වෙන්න බෑ කියලා බුදුදහම කතා කරන්නේ
වෙන මොකක්වත් නිසා නෙමෙයි. අත්තාහි අත්තනෝ නත්ති. ඒ කියන්නේ තමන්ට තමන්වත් නැහැ කියලයි ගැඹුරින් තමාව විමසනකොට පේන්නේ. තමන්ට තමන්වත් නැත්තම් ඒ කියන්නේ තමන්ට තමන්වත් නැති තැනක කුතෝ පුත්තං කුතෝ ධනං කොහෙද පුත්තු කොහෙද ධනයක් කියලයි ධර්මය පෙරලා ප්‍රශ්න කරන්නේ. එතනිනුයි ධර්මයේ ප්‍රශ්න කරන්නේ. ඒ කියන්නේ තමන්ට තමාවත් නැති කල තමන්ගේ ජීවිතේ තමන්ගේ වසඟයේ තුලවත් තියාගන්න බැරි නම් ඒ කියන්නේ තමන්ගේ රූපය වෙනස් නොවන ආකාරයට තමන්ටම තියාගන්න බැරි නම් තමා තුළ ඇතිවෙන වේදනාව තමන්ගේ වසඟයේ තුල පවත්ව ගන්න බැරි නම් තමා කැමති රූප සංඥා, ශබ්ද සංඥා ආදී සංඥාවන් තමන්ට ඕන විදියට පවත්ව ගන්න බැරි නම් තමන් කැමතිම සිතුවිලි පමණක් තමන්ගේ හිතට ගලන්නේ නැතිනම් තමා රුචිකත්වයක් දක්වන ලෝකය තමන්ට නොලැබෙනවා නම් මොකද ලෝකය තමාට ලෝකය මුණ ගැහෙනකොට තමන් රුචි කරන දේවල්මද මුණ ගැහෙන්නේ නෑ. තමන් කැමති දේවලුත් තමන් අකමැති දේවලුත් තමන්ට මුණ ගැහෙනවා. ලස්සන දේවලුත් අවලස්සන දේවලුත් තමන්ට මුණ ගැහෙනවා. එතකොට තමන්ට මුණ ගැහෙන ලෝකය තමන් හිතන පතන දේවල්ම නෙමෙයි. ඒ වගේම තමාගේ අභ්‍යන්තර ලෝකයක් තමාගේ වසඟේ පවත්වන්න පුළුවන් ලෝකයක් නෙමෙයි. එතකොට තමන්ව ප්‍රාර්ථනා කරන ලෝකය තමන්ට නොලැබී යනවා නම් ඒ බඳු නොලැබී ගිය තැනක පුත්තු කොහොමද මගේ වසඟේ තියාගන්නේ? දරුවෝ කොහොමද මගේ වසඟේ තියාගන්නේ? කුතෝ ධනං භෞතිකව හොයාගත්ත දේවල් කොහොමද මගේ වසඟේ පවත්වන්නේ? ඒක කවදාවත් කරන්න බැරි දෙයක්. එහෙම පුළුවන් ය කියලා කවුරු හරි මිනිහෙක් හිතාගෙන ඉන්නවා නම් ඒක කවදාවත් කරන්න බෑ. ඒ නිසා මේ බුද්ධ දේශනාව සාමාන්‍ය ලෝකයේ කෙනෙක් පුත්තුන්ගෙන් භෞතික ධනයකින් සතුටු වෙනකොට බුදුදහම ශ්‍රාවකයා පොළඹවන්නේ මේ ලෝකයේ තුල निराமிස ආස්වාදයකට. ඒ निराமிස ආස්වාදය හැම කාලයකම අපට ලැබෙන්නේ නැහැ. ඒක බුද්ධ ශාසනයක පමණයි අපට ලැබෙන්නේ. බුද්ධ ශාසනයක විතරක් ලැබෙන මේ निराமிස ආස්වාදය, निराமிස ප්‍රීතිය අත්විඳින ශ්‍රාවකෙක් තමන්ගේ අභ්‍යන්තර ප්‍රත්‍ය තුල බුදුදහම සංයෝජනය කර ගැනීම, බුදුදහම සංයෝග කර ගැනීමක් එයාට තියෙන්න ඕන. නැත්තම් බුදුදහමේ ප්‍රාමාණික ඉලක්කය කරා මේ බුදුදහම කතා කරන නිවීම කරා ශ්‍රාවකයෙකුට පිවිසෙන්න බැරිව යනවා. බුදුදහම පැහැදිලි කරන නිවීම පිණිස අපි කොතනකින් හරි පිවිසෙන්න දක්ෂ වෙන්න ඕන. කොතනින් හරි කමක් නැහැ. ක්‍රමානුකූලව පිවිසෙන්න අපි තුල දක්ෂතාවයක් තියෙන්න ඕන. ඒ දක්ෂතාවය ඒ ඇති කරගන්න දක්ෂතාවයට අපි කියනවා සම්මාදිට්ඨිය කියලා. එතකොට සම්මාදිට්ඨිය තුල මූලික වශයෙන් ගොඩනැගෙන ශ්‍රාවකයෙකුට තමයි මේ සසර දුක නිමා කරගන්න බුද්ධ ශ්‍රාවක භාවයේ තුල ශක්තිමත් වෙන්න අවකාශය ලැබෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය ලෝකයේ තුල සම්මාදිට්ඨියක් පවතින බවක් පේන්නේ නැහැ.
ඒ සම්මාදිට්ඨිය නැති නිසාම සාමාන්‍ය ලෝකය රූපාරාමා භික්කවේ දේව මනුස්සා රූප රතා රූප සම්මුදිතා රූප විපරිණාම විරාග නිරෝධා දුක්ඛා භික්කවේ දේව මනුස්සා විහෙරති සද්ධාරාමා භික්කවේ ওই විදිහට රූපය ගැනද ශබ්දය ගැනද ගඳ සුවඳ ගැනද රස ගැනද පහස ගැනද අරමුණු ගැනද නොඑක් ආකාරයෙන් ධර්මයේ හඳුන්වනවා. රූපාරාමා භික්කවේ දේව මනුස්සා රූප රතා රූප සම්මුදිතා. සාමාන්‍ය ලෝකයේ කෙනෙක් රූපයට බැඳිලා ඉන්නේ. හේතුව ඒ සම්මාදිට්ඨිය නැති අවුල. රූපයට බැඳිලා ඉන්නේ. රූපයට මැලිලා ඉන්නේ. රූප සම්මුදිතා. ඒ රූපයට ඇලිලා ඉන්නේ සම්මාදිට්ඨිය නැතිකම නිසා. ඊළඟට කියනවා රූප විපරිණාම විරාග නිරෝධා දුක්ඛා. ඊට පස්සේ එයා ඒ රූපයට ඇලිලා ඉන්න නිසා රූපයට බැඳිලා ඉන්න නිසා ඒ බැඳීමයි ඇලීමයි පවතින තැනක පින්වත්නි ඒ බැඳීම ඇලීම පවත්වන්නේ රූපේ යථාර්ථයේ රූපේ ඇත්ත කතාව නොදන්නා කමට. අන්නේ රූපේ ඇත්ත කතාව යම් තැනක දැනගන්නවා නම් ඒ දැන ගැනීමට අපි කියනවා සම්මා දිට්ඨිය කියලා. ඒක දැනගන්න එකට තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. රූප විපරිණාම විරාග නිරෝධා දුක්ඛා. අන්න ඒ නිසා සම්මාදිට්ඨිය නැති ශ්‍රාවකයා පිටිපස්සෙන් හැම වෙලාවකම දුක ලුහු බඳිනවා. මොකද එයා ඇලිලා ඉන්න රූපය, එයා බැඳිලා ඉන්න රූපය, එයා සතුටු වෙන රූපය සම්පූර්ණයෙන් වෙනස් වෙන නිරුද්ධ වෙන ස්වභාවයට අයිති දෙයක්. මේ එළිය ඔබේ ඇස ඉදිරියට එන රූපය ගැනයි මේ කියන්නේ. එතකොට රූපය වෙනස් වෙනකොට රූප විපරිණාම විරාග නිරෝධා දුක්ඛ. රූපේ විපරිණාම ඉදිරියේ රූපේ වෙනස් වීම ඉදිරියේ අප්‍රමාණව දුකක්, කනස්සල්ලක්, පීඩාවක්, වේදනාවක් එයා තුල ජනිත වෙනවා. එතකොට මේ සාමාන්‍ය ලෝකයේ පුද්ගලයෙක් මේ දෙව් මිනිස් ප්‍රජාවම අතරින් රූපයට බැඳිලා, රූපයට ඇලිලා, රූපයෙන් සතුටු වෙවි ඉන්නේ. ඒ කියන්නේ රූපයෙන් සතුටු වුණාට කමක් නැහැ. රූපේ දැක්කම සතුටු වුණාට කමක් නැහැ. රූපේ යථාර්ථය දැනගෙන මූලික වශයෙන් ගිහියේ. මොකද්ද රූපේ යථාර්ථය? රූප විපරිණාම විරාග නිරෝධා. රූපය වෙනස් වීම, රූපේ වෙන්වීම, නිරුද්ධ වීම යන එක රූපයට අයිති දෙයක්. ඒක එළිය රූපයට අයිති දෙයක්. එතකොට මේ ඇහැ ඉදිරියට එන රූපය, ඇසින් අත්දකින රූපය කවර රූපයක් වුණත් එළිය රූපය අයිති සකස් වෙච්ච දේවල් වලට. ඒ කියන්නේ සංකත ධාතුවටයි අයිති. ඔබ සංකත ධාතුවක ආවේනික ලක්ෂණය ඔබ දන්නවා. මොකක්ද ආවේනික ලක්ෂණය? සංකත ධාතුවේ පවතින ආවේනික ලක්ෂණය තමයි උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති කියන ස්වභාවය. ඒතර මෙබඳු ස්වභාවයකින් යුතු රූපයකට රූප රතා රූප සම්මුදිතා භාවයෙන්, ඒ කියන්නේ රූපයට බැඳිලා රූපයට ඇලිලා ඉන්නවා නම්, එයා රූපයෙන් සතුටු වෙවි ඉන්නවා නම්, ඒ රූපේ වෙනස් වීම, වෙන්වීම, නිරුද්ධ වීම යන ස්වභාවය ඉදිරියට නොඑක ආකාරයේ දුක්ඛයන් යාගේ හිත පැත්තට ගලාගෙන එනවද නැද්ද? නොඑක ආකාරයේ දුක්ඛයන් යාගේ පැත්තට ගලාගෙන එනවා. එතකොට ඒ වගේම දැන් මෙතන කියනවා සද්ධාරාමා භික්කවේ දේව මනුස්සා සද්ද රතා සද්ද සම්මුදිතා සද්ද විපරිණාම විරාග නිරෝධා දුක්ඛා භික්කවේ දේව මනුස්සා විහෙරති. ඒ කියන්නේ දෙව් මිනිස් ප්‍රජාවම ශබ්දය කියන එක ඉදිරියේ මේ ශබ්දය කියන එක ශබ්දය පදනම් කරගෙන ශබ්දයට බැඳිලා යනවා. එළියෙන් ඇහෙන ශබ්දයට බැඳිලා යනවා. ශබ්දයටම ඇලිලා යනවා. එළියේ ශබ්දයෙන්ම සතුටු වෙන. ඒ කියන්නේ එළියේ ශබ්දයේ මත වහල්භාවයක් අපි පවත්වනවා ඇත්තටම. එළියේ ශබ්දයට පුළුවන් අපේ අභ්‍යන්තරේ විශාල කැළඹීමක් කරන්න. ඇත්තටම එළිය ඇහෙන ශබ්ද මාත්‍රයක් ගානේ අපේ රූපේද කම්පණයටපත් කරනවා. අපි ඒකනේ චිත්තජ රූප කියලා කතා කරන්නේ. එළියේ ශබ්දයට පුළුවන් අපේ ඇහැට කඳුලක් ගේන්න. එළියේ ශබ්දයට පුළුවන් අපිව හයියෙන් හිනස්සවන්න.
ඒ කියන්නේ අපි ශබ්දයේ තුල ශබ්දේ පදනම් කරගෙන අපේ ජීවිතේ වහල් භාවයක් පවතිනවා. අපි නිවහල් නෑ. අපි ශබ්දයට වහල් වෙලා ඉන්නේ. මේ ශබ්දේ පදනම් කරගෙන අපි තුල පවතින වහල් භාවයේ නිසා ශබ්දේ පදනම් කරගෙන අපි තුල පවතින වහල් භාවයේ නිසා ඒ ශබ්දයෙන් අපි සතුටු වෙනවා. සද්ධාරාම ශබ්දයටම බැඳිලා සද්ද රතා සද්ද සම්මුදිතා සම්පූර්ණයෙන්ම ශබ්දයටම ඇලිලා ශබ්දයෙන්ම සතුටු වෙවි ඉන්නවා. ඕකම අනිත් පැත්තත් එහෙමයි පින්වත්නි. ශබ්දයත් එක්කම ගැටිලා ශබ්දයත් එක්කම පින්වත්නි ගැටීම් හදාගෙන ඉන්නවා. ඒ කියන්නේ ශබ්දේ නිසා ඔබ තුල ඇති වෙන්න පුළුවන් ප්‍රධාන මනෝභාව දෙකයි. එක්ක පටිගය එක්ක රාගය. කනට ඇහෙන ශබ්දයේ පදනම් කරගෙන එක්ක ඔබ තුල රාගයක් හට ගන්නවා එක්ක පටිගයක් හට ගන්නවා. තව විදියකින් කිව්වොත් අපි මීට කලින් දේශනා කරපු ඔය ඉන්ද්‍රිය භාවනා වගේ සූත්‍ර දේශනා ඇසුරෙන් කිව්වොත් ශබ්දේ නිසාම එක්ක ඔබ තුල ඇලීමක් හට ගන්නවා එක්ක ඔබ තුල ගැටීමක් හට ගන්නවා එක්ක මනාප භාවයක් හට ගන්නවා අමනාප භාවයක් හට ගන්නවා. ඉතින් මේක තමයි කන පදනම් කරගෙන ඇති වෙන කනේ ක්‍රියාවලිය. මේ ක්‍රියාවලිය පිළිබඳ ඔබට හරි හැටියට තේරුම් අරගෙන ගැඹුරින් තේරුම් අරගෙන ඒ ඔස්සේ නුවණ පවත්ව ගන්න බැරි වුණොත් එහෙම පින්වත්නි ඒ ශ්‍රාවකයා හැම වෙලාවකම සද්ද විපරිණාම විරාග නිරෝධ මේ ශබ්දය විපරිණාමයට පත්වන. ඒ කියන්නේ මේ ශබ්දේ හැම වෙලාවකම වෙනස් වෙනවා. විපරිණාම විරාග නිරෝධ. ඒ වගේම ශබ්දය වෙනස් වෙනවා වෙන වෙනවා නිරුද්ධ වෙලා යනවා. නිරුද්ධ වෙන්නේ ඉතිරි කරලා නෙමෙයි. දැන් අහගත්ත මනාප ශබ්දය මොකක් හරි මේ ඇති කරපු ඒ ශබ්ද මාත්‍රය මොන හරි ටිකක් ඉතුරු කරලා යනවා නම් ඒ කියන්නේ නිරුද්ධ වෙන්නේ නැත්තම් ඒක හරිම හොඳයි. ඒ ශබ්දයට බැඳිලා ශබ්දයට ඇලිලා ඒ ශබ්දයෙන්ම සතුටු වෙවි හිටියට කමක් නැහැ. එතකොට මේ ශබ්දේ නිරුද්ධ වෙලා යන්නේ ශබ්දේ નિરાයාසයෙන් උපදුන එකක් නෙමෙයි. වර්ණනාව හරි මේ ගර්හාව හරි මේක ස්පර්ශය නිසා ඇති වෙන එකක්. එතකොට ස්පර්ශය නිසා ඇති වෙන එක ස්පර්ශය නිරුද්ධ වෙලා යනකොට නිරුද්ධ වෙලා යනවා. දැන් හිතන්න බෙරයක් ගහනවා කියලා. බෙරයක් ගහනකොට සද්දයක් ඇති වෙනවා. ශබ්දය ඇති වෙන්නේ කුමක් නිසාද? හොඳට කල්පනා කරලා බලන්න ශබ්දයක් ඇති වෙන්නේ කුමක් නිසාද? ශබ්දයක් ඇති වෙන්නේ ස්පර්ශය නිසා. අර බෙරයට අත තට්ටු කරනකොට බෙරේ අත ස්පර්ශ වෙනකොට බෙරයයි අතයි දෙක ස්පර්ශ වීම මත ස්පර්ශ වීම පදනම් කරගෙන තමයි පින්වත්නි ශබ්දයක් ජනිත වෙන්නේ. අන්න එහෙමයි ශබ්දේ ජනිත වෙන්නේ. ඒ ශබ්දේ ජනිත වෙනකොට ඒ ජනිත වෙච්ච ශබ්දය ස්පර්ශේ නිරුද්ධ වෙලා යනකොට ඒ කියන්නේ බෙරේ අතට ස්පර්ශ වෙන්නේ නැතිකොට එතනම නිරුද්ධ වෙලා යනවා. දැන් මේ ශබ්දේ බෙරේ ඇතුලේ තිබ්බ එකක්ද? මේ ශබ්දේ කොහෙන් කොමාරි බෙරේ ඇතුලේ හැංගිලා තිබ්බද? නැහැ. එහෙමනම් මේ ශබ්දේ එළියේ කොහෙන් හරි ආවද? නැහැ. එතකොට එළියෙන් මේ ශබ්දේ ආවෙත් නැත්තම් මේ විශ්ව ධාතුවේ කොහේ හරි තිබිලා මේ අත ස්පර්ශ වෙනකොට මේ ශබ්ද එකපාර ඇදිලා ඇවිල්ලාද මෙතන කම්පණයටපත් වෙලා මේක ඇහෙන මට්ටමට ආවේ නෑ. මේක ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඇති වුණා. ස්පර්ශේ නිරුද්ධ වෙලා යනකොට ශබ්දේ හේම නිරුද්ධ වෙලා යනවා. ඒ නිරුද්ධ වෙලා යනකොට ඒ නිරුද්ධ වෙච්ච ශබ්දේ අන්න අහවල් තැන රැඳිලා තියෙනවා. අර ගහේ රැඳිලා තියෙනවා. අන්න අර මුල්ලේ රැඳිලා තියෙනවා. ඔන්න අතේ රැඳිලා තියෙනවා. කනේ එහෙම කියන්න පුළුවන්ද? බෑ. ඉතිරි නැතුවම නිරුද්ධ වෙලා යනවා.
වර්ණනාව උනත් එහෙමයි. මේ සබ්දාරාමා භික්කවේ දේව මනුස්සා සද්ද රතා සද්ද සම්මුදිතා සද්ද විපරිණාම විරාග නිරෝධා දුක්ඛා දේව මනුස්සානං විහෙරති. සාමාන්‍ය ලෝකයේ ශබ්දයේ ස්පර්ශය නිසා ඇති වෙනවා කියලා නොදන්නා කම නිසා පින්වත්නි ශබ්දයටම ඇලිලා ශබ්දයටම බැඳිලා ශබ්දයෙන්ම සතුටු වෙවි ඉන්නවා. ඊට පස්සේ මේ ශබ්දේ වෙනස් වීම විපරිණාමයේ නිරුද්ධ වී යනකොට එයා හරියට අඬනවා. දුක් වෙනවා. කම්පාවටපත් වෙනවා. එයා පසුතැවීමක් හදා ගන්නවා. නොඑක ආකාරයේ හිත් වේදනා ඇති කර ගන්නවා. නොඑක ආකාරයේ හිත් වේදනා ඇති කර ගන්නවා. එතකොට එයා ශබ්දේ යථාර්ථය නොදන්නාකම නිසා එයාට ඇතිවෙන තත්වයක්. නමුත් ඒක සාමාන්‍ය ලෝකයේ අයිති කෙනෙකුට අලෝකයට අයිති කෙනෙකුට උනාට ඒක සැබෑ බුද්ධ ශ්‍රාවකයෙකුට අයිති ස්වභාවයක් නෙමෙයි. සැබෑ බුද්ධ ශ්‍රාවකයෙක් හැම වෙලාවකම ලෝකේ පටිච්ච සමුප්පන්නව විමසන්න පුරුදු වෙච්ච ශ්‍රාවකයෙක්. ඒකයි බුද්ධ දේශනාවේ තියෙන තථාගතෝචකෝ භික්කවේ අරහං සම්මා සම්බුද්ධෝ. ඔන්න අවබෝධයටපත් වෙච්ච බුදුරජාණන් වහන්සේ එහෙමත් නැත්නම් රහතන් වහන්සේ නමක් ධර්මයේ නියෝජනය කරන කෙනෙක් ධර්මයට එන කෙනෙක් කල්පනා කරන විදිය කොහොමද දැන් මේ සම්මා දිට්ඨියට පත් වෙච්ච කෙනෙක් කල්පනා කරන විදිය තථාගතෝචකෝ භික්කවේ අරහං සම්මා සම්බුද්ධෝ රූපානං සමුදයං ච අත්තංගමං ච අස්සාදං ච ආදීනවං ච නිස්සරණං ච යථා භූතං විදිත්වාන රූපරාමෝ න රූපරතෝ න රූප සම්මුදිතෝ න රූප සම්මිදිතෝ රූප විපරිණාම විරාග නිරෝධෝ සුකෝ භික්කවේ තථාගතෝ විහෙරති. පින්වත් මහණෙනි දැන් බලන්න යාට මේ දුක නොපවතින විදිය මේ අත්දකින්න ලෝකයේ තුල ඒ උත්තමයාට දුක හසු නොවන විදියට ඒ උත්තමයාගේ චර්යා ගොඩනැගෙන විදිහ බලන්න. එතකොට මේ දුක කියන එක මේ මොහොත තුල අපි අත්දකින්න නොඑක ආකාරයේ දුක්ඛස්කන්ධයේ ස්වභාවය මේ විඳින දුක පින්වත්නි අපි හොඳට තේරුම් ගන්න ඕන දෙයක් තමයි ඒ දුක අපිට එන්නේ අපි මේ ලෝකේ සම්මා දිට්ඨියටපත් වෙලා නැති නිසායි. සම්මා දිට්ඨියටපත් නොවිච්ච හැම මිනිහෙක් පස්සෙම දුක ලුහු බඳිනවා. මොකද සම්මා දිට්ඨියටපත් නොවිච්ච කෙනෙක් හැම වෙලාවකම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්මයන් ඉදිරියේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්මයන් ඉදිරියේ පින්වත්නි ඒවට බැඳෙනවා, ඒවට ඇලෙනවා, ඒවයින්ම සතුටු වෙනවා. එතකොට ඇලිලා බැඳිලා සතුටු වෙවි ඉන්න ලෝකය සැබෑවටම ඇලිලා බැඳිලා සතුටු වෙවි ඉන්න පුළුවන් මට්ටමක පවතින දෙයක් නෙමෙයි. මොකද මේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන බාහිර ලෝකයේම සංකතයක්. ඒක ලෝකේ සකස් වෙලා හේතුන් නිසා හටගත්ත ඵලයක් ඇත්තටම. එතකොට හේතුන් නිසා හටගත්ත ඵලයක උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති කියන භාවය ආවේනික දෙයක් ඒක. එතකොට ඒ බඳු ලෝකයක් නිරන්තරයෙන් විපරිණාමයටපත් වෙනවා, නිරන්තරයෙන් වෙනස් වෙනවා, වෙනත් ස්වභාවයකටපත් වෙනවා. ඒක මේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධර්මයන්ට ආවේනික යථාර්ථයක් පින්වත්නි. ඒකයි ලෝකයේ ඇත්ත තත්ත්වයක්. එතකොට මේ බඳු ඇත්ත තත්ත්වයක් පවතින ලෝකය කෙරෙහි සම්මා දිට්ඨිය ඇති කරගත්තොත් මේ ලෝකය සංකතයක් සකස් වෙලා පටිච්ච සමුප්පන්නව ගොඩනැගිච්ච තත්ත්වයක් තියෙන ලෝකේ. මේ පටිච්ච සමුප්පන්නව ගොඩනැගිච්ච ලෝකය හැම වෙලාවකම විපරිණාම විරාග නිරෝධා කියන ස්වභාව විපරිණාමයත් විරාගයත් නිරෝධයත් අයිති දෙයක් මේ ලෝකයට. විපරිණාමය කියන එක, ඒ කියන්නේ වෙනස් වෙනවා කියන එක මේ ලෝකයට අයිති දෙයක්. ඊට පස්සේ නිරුද්ධ වී යනවා කියන එක. ඉතිරි නැතුව ආයි කොටසක්වත් ඉතිරි නැතුව නිරුද්ධ වෙලා යනවා කියන එක. ඒ කියන්නේ ඉතිරි නැතුවම ස්පර්ශේ නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙලා යනවා කියන එක රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධර්මයන්ට අයිති දෙයක් කියලා දැනගත්තට පස්සේ ඒ දැනගත්ත ශ්‍රාවකයා තුල පින්වත්නි රූපයේ කෙරෙහි නොබැඳුණු භාවයක්, නොඇලුණු භාවයක්, නොසතුටු වන භාවයක්. ඒ කියන්නේ සතුටකුත් නැහැ, දුකකුත් නැහැ. එච්චරයි. ආයතින් නාභිනන්දති පක්කමන්තින සෝචති. එන කෙනා ගැන සතුටකුත් නැහැ, අන කෙනා ගැන දුකකුත් නැහැ. දෙපැත්තෙන් මෙහෙමයි. සතුටකුත් නැහැ, දුකකුත් නැහැ. හේතුන් නිසා හටගන්න ඵල ධර්ම ටිකක් තියෙනවා. ඒවා හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යනවා කියන ස්වභාවය ඒ උත්තමයා දන්නවා. එච්චරයි.
හේතුන් නිසා හටගන්න ඵල ධර්ම හේතු නිරුද්ධ වෙනවත් එක්කම නිරුද්ධ වී යන ස්වභාවයටයි අයිති කියලා ඒ පුද්ගලයා දන්නවා. එතකොට ඒ බඳු ස්වභාවයක් දැනගන්න නම් බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා ඒ සම්මාදිට්ඨියට පත්වෙච්ච පුද්ගලයා එයා පස් තැනකදී හැම වෙලාවකම නුවණ පවත්වන බව. ඒ කියන්නේ පස් තැනකදී ඒ ශ්‍රාවකයා නුවණ පවත්වනවා. ඒකයි මෙතන කියන්නේ තථාගතෝච කෝ භික්කවේ අරහං සම්මා සම්බුද්ධෝ රූපානං සමුදයංච අත්තංගමංච අස්සාදංච ආදීනවංච නිස්සරණංච යථා භූතං විදිත්වා යම් වෙලාවක රූපය මෙසේ කියලත් රූපයේ ආස්වාදයේ මෙසේ කියලත් රූපේ සමුදය ඇතිවීම මෙසේ කියලත් ඊට පස්සේ රූපේ නැතිවීම මෙසේ කියලත් ඒ වගේම රූපේ ආස්වාදයේ මේකයි කියලත් රූපේ නිස්සරණයේ මෙයයි ආදීනවේ මෙයයි කියලත් රූපේ නිස්සරණයේ මෙයයි කියලත් මෙන්න මේ පස් තැනක යම් ශ්‍රාවකයෙක් තුල නුවණ පවත්වනවා නම් ඒ පස් තැනක නුවණ පවත්වන ශ්‍රාවකයා කියන්නේ රූපේ කියන්නේ මෙයයි මොකද්ද දැන් ඇහැ ඉදිරියට එන රූපේම ගමුකෝ අපි මේ පංචස්කන්ධයේ රූපේ විස්තර කරන්න කලින් මේ දේශනාවේ තියෙනවා පින්වත්නි මේ ඇස ඉදිරියට එන රූපේ කන ඉදිරියට එන ශබ්දයේ අතාර්ථය තේරුම් ගන්න ඕනේ කියලා. දැන් ඇස ඉදිරියට එන රූපේ මෙසේ රූපේ මෙන්න මේ බඳු එකක්. මොකද්ද? අපි මේ ඝන සංඥාවෙන් ඇල්ලුවාට මේ රූපේ සකස් වෙච්ච දෙයක්. එළියෙන් දකින්න රූපේ සකස් වෙච්ච දෙයක්. මොන වගේද සකස් වෙලා තින්නේ? සතර මහා ධාතුවකින් සකස් වෙච්ච දෙයක්. එතකොට සතර මහා ධාතුවකින් සකස් වෙච්ච රූපයක් නම් සතර මහා ධාතුන් වෙන් කරාට පස්සේ රූපේ යථාර්ථේ නොපෙනී යනවා. රූපේ කියන්නේ සකස් වෙච්ච දෙයක්, සංකතයක්. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මේ ඇඳපුටු මේසේ ඉඳලා හැම එකක්ම ඕනෑම එකක තියෙන්නේ සතර මහා ධාතුවක්මයි. එතකොට සතර මහා ධාතුන්ගෙන් සකස් වෙච්ච රූපයක් තමයි පවතින්නේ. එතකොට මේ රූපය මෙසේ කියලා ඒ ශ්‍රාවකයා දැනගන්නවා. ඒ දැන ගැනීමත් එක්කම එයා දැනගන්නවා රූපයේ ඇතිවීම මෙසේ. රූපය ඇති වෙන්නේ මෙන්න මේ විදිහට සතර මහා ධාතුන්ගේ සුසංයෝගය නිසා රූපය ඇති වෙනවා. ඕඩන රූපේ පේන මට්ටම ඇති වෙන්නේ මෙන්න මේ විදිහටයි කියලා දැනගන්න පුළුවන්. ඇහැද රූපයද චක්කුංච පටිච්චාඋසෝ රූපේච උප්පජ්ජති චක්කු විඥානං. ඇසද රූපයද චක්කු විඥානයේද පහළ වීම මත රූපේ පේන මට්ටම එනවා. ඇසයි රූපයයි චක්කු විඥානයයි තුන නිරුද්ධ වෙනකොට රූපේ නිරුද්ධ වෙලා යනවා. ওই විදිහට දැනගන්නත් පුළුවන්. එතකොට මේ රූපේ නිරෝධයක් දැනගන්නවා. ඒ කියන්නේ ඇසයි රූපයයි ඇහි චක්කු විඥානයයි තුන නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙලා යනවා. ඒක අයිති ස්වභාවයක්. එහෙමනම් මේ රූපේ ආස්වාදයක් තියෙනවා. ඇසද රූපේද චක්කු විඥානයේද තුන එකතු වීම නිසා ස්පර්ශ වුණාම පස්සපච්චය වේදනා ඇස නිසා සුඛ වේදනා හට ගන්නවා. ආස්වාදයකුත් තියෙනවා. ලස්සනයි සුඛයි හොඳයි සැපයි ඉෂ්ටයි කාන්තයි මනාපයි ප්‍රිය වඩවනවා කීකේ මధుර වශයෙන් ප්‍රිය භාවයෙන් රූපය ගැන අපේ චින්තනය පවත්වනවා. මේ පවත්වන්නේ අපි ආස්වාදේ කරන නිසා. මේ එළි රූපේ අපි ආස්වාද කරනකොට එබඳු තත්වයකට අපේ හිත පවත්වන්න පුළුවන්. ඔන්න ආදීනවයක් දැනගන්නවා. ඒ වගේ මෙයා ආදීනවේ විතරක් නෙමෙයි එයා මේ ආස්වාදේ ඒ කියන්නේ ඒක දැනගන්න එක ආස්වාදේ විතරක් නෙමෙයි ආදීනවත් දැනගන්නවා. මොකද්ද? මේ රූපය අර මුලින් කියපු එක රූප විපරිණාම විරාග නිරෝධා. රූපය කියලා කියන්නේ ඔය කියන තරම් සතුටු වෙවීම ඉන්න පුළුවන් එකක් නෙමෙයි. රූපේ සතුටක් ගෙනත් දෙන බවත් ඇත්ත. දරුවව දකින්නකොට සතුටක් තියෙනවා. බිරිඳ දකින්නකොට පෙම්වතිය දකින්නකොට ආස්වාද ජනක බවක් තියෙනවා. ඒක නැතයි කියලා බුද්ධ දේශනාව කියන්නේ නැහැ. රත්තරන් බඩු ඉඩකඩම් දීපල ගෙවල් දොරවල් යාන වාහන දකින්නකොට මේවා මගේ මම කියලා හිතනකොට ඒ වයින් ආස්වාදයක් නොලැබෙනවාම නෙමෙයි පින්වත්නි. ඒ වයින් ආස්වාදයක් තියෙනවා. හැබැයි මේ රූපය මේක ආස්වාදයක් තිබුණට මේ රූප විපරිණාම විරාග නිරෝධා. රූපය කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් වන ස්වභාවයට වෙන්වීමේ ස්වභාවයට නිරුද්ධ වී යන ස්වභාවයට අයිති දෙයක්. අන්න ආදීනවේ. ඔය සතුටු වෙන රූපේම වෙනස් වෙනවා. සතුටු වෙන රූපේම වෙනත් ස්වභාවයකටපත් වෙනවා. ඔය සතුටු වෙවි ඉන්න රූපේම නිරුද්ධ වී යනවා. ඒක මේ රූපේට අයිති දෙයක් කියලා ඒ ශ්‍රාවකයා දැනගන්නවා. ඒ වගේම එයා දැනගන්නවා එහෙමනම් ඊළඟට රූපේ මෙතන කියන්නේ මොකද්ද? අස්සාදං චාදීනවංච නිස්සරණංච යථා භූතං විදිත්වා
යථාර්ථයේ දැනගන්නවා. නිස්සරණංච මොකද්ද නිස්සරණී කියලා? මේ රූපයේ කෙරෙහි තමා තුළ පවතින යම් චන්දරාගයක් තියෙනවා නම් ඒ චන්දරාගය අයින් කරගන්න බලනවා. චන්දරාගයේ රූපය සම්බන්ධව පවතින චන්දරාගය අයින් කරගත්තට පස්සේ රූපය සම්බන්ධව අපිට තුල පවතිනවනේ චන්දරාගීය ස්වභාවයක්. අනේ චන්දරාගීය ස්වභාවය අයින් කරගත්තට පස්සේ ඒ අයින් කරගන්න එකට නිස්සරණීය කියනවා. අනේ අයින් කරගත්තට පස්සේ එයා එළියේ ලෝකය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ආදී අත්දකින්න විදිහේ වෙනසක් පවතිනවා. මොකද්ද? මෙතන කියනවා නිස්සරණංච යථාභූතං විදිත්වා රූප රාමෝ න රූප රතෝ. ඇත්තටම න රූප රාමෝ. මුලින් කිව්වේ රූප රාමෝ. ඒ කියන්නේ මුලින් කිව්වේ මේ මොකක්වත් දන්නේ නැති මිනිස්සයා රූපයට ඇලිලා මේ රූපයෙන්ම සතුටු වෙලා රූපයටම බැඳිලා ඉන්නවා කියලානේ. දැන් මෙතන මේ බඳු ස්වභාවයක් නෙමෙයි පවතින්නේ පින්වත්නි. මෙතන පවතින්නේ බුද්ධ දේශනාවේ තියෙනවා න රූප රාමෝ. පින්වත්නි එයා රූපයට නොබැඳී ඉන්නවා. රූපයට නොබැඳී ඉන්නවා. ඊට පස්සේ මෙතන කියනවා න රූප රතෝ. රූපයට නොඇලිලා ඉන්නවා. ඊළඟට න රූප සම්මුදිතෝ. රූපයෙන් සම්මුදිත භාවයකටපත් වෙන. ඒ කියන්නේ රූපයෙන් ඕනෑවට වඩා සතුටු වෙන්නේ නැහැ. ඒකට හේතුව එහෙම වෙන්නේ නැති මේ දන්නවා යා මේ රූපය විපරිණාම බලාපොරොත්තුෙන් ඉන්නවා. රූපේ විපරිණාමයටපත් වෙනවා, අනිත්‍ය වෙනවා. රූපේ මගේ වශයෙන් පවත්වන්න බැරි දෙයක් කියලා බලාපොරොත්තුෙන් ඉන්න. එතකොට මේ බලාපොරොත්තුෙන් ඉන්න දේ වෙනවා. බලාපොරොත්තුෙන් ඉන්න දේ බලාපොරොත්තුෙන් හිටිය නිසා නෙමෙයි වෙන්නේ. රූපේට අයිති නිසා ඒ தත්වයටපත් වෙනවා. ඒ தත්වයටපත් වෙනකොට මොකක්ද වෙන්නේ පින්වත්නි? වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා න රූප රාමෝ න රූප රතෝ න රූප සම්මුදිතෝ රූප විපරිණාම විරාග නිරෝධෝ සුකෝ භික්කවේ තථාගතෝ විහෙරති. සම්මා දිට්ඨිය තුල පත්වෙච්ච කෙනා තථාගතයන් වහන්සේගේ ස්වභාවයත් මේ බඳුම එකක්. රහතන් වහන්සේලාගේ ස්වභාවයත් මේ බඳුම එකක්. ඒ වගේම අවබෝධයට පත්වෙච්ච කෙනාගේ ස්වභාවයත් මේ බඳු එකක්. මොකක්ද? බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා රූප විපරිණාම විරාග නිරෝධෝ සුකෝ. එතකොට රූපය මෙසේ රූපය ඇතිවීම මෙසේ නැතිවීම මෙසේ ආස්වාදයේ මෙසේ ආදීනවේ මෙසේ නිස්සරණී මෙසේ කියලා රූපය පිළිබඳ නුවණ තියෙන ශ්‍රාවකයාට රූප විපරිණාම විරාග නිරෝධා රූපේ වෙනස් වීම වෙන්වීම නිරුද්ධ වීම හේතු කරගෙන එයා සුවසේ වාසය කරනවා. එයාට මේ රූපයේ වෙනස් වීම ඉදිරියේ දුකක් කම්පනයක් ගැටලුවක් නැහැ. මොකද එයා බලාපොරොත්තුෙන් හිටිය තත්වයක් උනේ රූපය කියන්නේ විපරිණාමයටපත් වෙන දෙයක්. ඉතින් විපරිණාමයටපත් වුණා කිසි අවුලක් නැහැ දැන්. කෙනෙක් මැරෙන බව දැනගෙන ඉන්නවා නම් වෛද්‍යවරයෙක් කිව්වොත් ඔබට මෙයා නම් වැඩි කල් ඉන්නේ නැහැ. මෙයා මැරෙනවා. ඒ නිසා මෙයාට තියෙන එකක් කන්න දෙන්න. මේ හොඳ සතුටෙන් තියන්න කියලා ගෙදරට එවනවනේ සමහර ලෙඩ්ඩු. එහෙම ගෙදරට එව්වට පස්සේ දැන් මාසයක් විතර යා ගෙදරම ඉන්නවනම් මාසයක්ම අපි හිත ඉන්නේ මෙයා ළඟදී මැරෙනවා. මොකද වෛද්‍යවරුත් නිර්දේශ කළේ පවත්වන්න බෑ කියලා. ඉතින් කන්න බොන්න දෙනවා. ඉතින් එහෙම ඉන්නවා. යත් සතුටෙන් තියනවා. නමුත් දැන් ඔහොම ඉන්නකොට යා මැරෙනවා. මාසයක් දෙකක් යනකොට මැරෙනවා. ඉතින් අර මුල් කාලේ තරම් දුකක් නැහැ. අහඹු ලෙස එකපාරම රියානතුරකින් හෘදයාබාධයකින් වගේ තත්වයකින් එකපාර මිනිහෙක් මැරෙන එක තරම් ඉතා වේදනාකාරී අත්දැකීමක් ඒ පුද්ගලයාට නැහැ. මොකක් නිසාද නැත්තේ? එයා බලාපොරොත්තුෙන් හිටියා. බලාපොරොත්තුෙන් හිටිය නිසා අර අහඹු ලෙස මතුවෙන දුක්ඛයක් උපදින්නේ. අන්න ඒ වගේ පින්වත්නි දැනගෙන ඉන්න තත්ත්වෙට දන්න තරමට රූපයේ යථාර්ථය දන්න තරමට දුක හටගන්න. ඒ නිසා මේ දැන ගැනීම දැක ගැනීම තමයි සම්මා දිට්ඨියෙන් වෙන්නේ. සම්මා දිට්ඨිය කියන්නේ මේ ලෝකය අත්දකින්න ලෝකයේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්මයන් පිළිබඳ පවතින ඊටා මිත්‍යා දැක්ම අයින් වෙලා මේවා මගේ වශයෙන් පවත්වන්න පුළුවන්, මේවා විපරිණාමයටපත් වෙන්නේ නැහැ, මේවා මගේ, මේවා මටයි අයිති, මේවා මගේ දේවල් කිය මේ ලෝකය අල්ලගෙන ඉන්න ගතිය අයින් වෙලා ගියාට පස්සේ එයාට හරි දැක්මක් සම්මා දිට්ඨියක් උපදිනවා පින්වත්නි. සම්මා දිට්ඨියක් උපදිනවා.
එතකොට මේ සම්මාදිට්ඨිය ඉපදීමත් එක්ක තමයි ওই සක්කාය දිට්ඨිය නිරුද්ධ වෙන්නේ. දැන් මේ පින්නතුන් මාතෘකාවක් හැටියට මතු කරපු කාරණය පිළිබඳව යම් අදහසක් කිව්වොත් භවය නිරුද්ධ වීම පිණිස සම්මාදිට්ඨියට පත්වීම සඳහා ආර්ය ශ්‍රාංගික මාර්ගයේ කොටස් 8ම වැඩි යුතු ආකාරය කෙටියෙන් පැහැදිලි කරලා දෙන්න කියලා තියෙනවා. පින්වත්නි, භවය නිරුද්ධ වීම පිණිස සම්මාදිට්ඨියට පත්වීම සඳහා ආර්ය ශ්‍රාංගික මාර්ගයේ කොටස් 8ම වැඩි යුතු ආකාරය. කොටස් 8ම වඩන්න ඕන. දැන් භවය නිරුද්ධ කරන්න නම් පින්වත්නි උපාදානය නිරුද්ධ කරන්න ඕන. උපාදානය නිරුද්ධ කරන්න නම් තණ්හාව නිරුද්ධ කරන්න ඕන. තණ්හාව නිරුද්ධ කරන්න නම් වේදනාව නිරුද්ධ කරන්න ඕන. වේදනාව නිරුද්ධ කරන්න නම් වේදනාව හදලා දුන්න ස්පර්ශය නිරුද්ධ කරන්න ඕන. ස්පර්ශය නිරුද්ධ කරන්න නම් ස්පර්ශය නිරුද්ධ කරන්න සලායතන නිරුද්ධ කරන්න ඕන. සලායතන නිරුද්ධ කරන්න නම් නාම රූප නිරුද්ධ කරන්න ඕන. නාම රූප නිරුද්ධ කරන්න නම් පින්වත්නි විඥානය නිරුද්ධ කරන්න ඕන. විඥානය නිරුද්ධ කරන්න නම් විඥානය නිරුද්ධ වෙන්නේ පින්වත්නි සංකාර නිරුද්ධ වෙච්ච තැනකයි. සංකාර නිරුද්ධ කරන්න නම් අවිද්‍යාව නිරුද්ධ කරන්න ඕන. ඒතර අවිද්‍යාවේ අනිත් පැත්ත තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. අවිද්‍යාවේ ප්‍රතිපක්ෂය තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. ඒතර සම්මා දිට්ඨියේ උපන්න මේකේ බොහොම වැදගත් අවස්ථාව සම්මා දිට්ඨිය. මේ භවය නිරුද්ධ කිරීම පිණිස, නිරෝධය පිණිස පින්වත්නි අපි හැම ශ්‍රාවකයෙක් තුලම මතුවෙන්න ඕන තත්වයක් තමයි ප්‍රතිපදාවක් හැටියට ආර්ය අෂ්ටාංගික මාර්ගය. ප්‍රතිපදාවක් හැටියට. එතකොට ප්‍රතිපදාවක් හැටියට ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තොරව කවදාවත් භවය නිරුද්ධ කරන්න බෑ. එතකොට මේ විදියට කුමන තැනකින් හෝ සම්මාදිට්ඨිය ඇති කර ගැනීමේ පර්යායක් බොහොම ප්‍රවේශමෙන් Tamanගේ ජීවිතයට ගලප ගන්නට වැඩපිළිවෙලක්, උවමනාවක්, කැමැත්තක් අපිට තියෙන්න ඕන. ඊටාම පරිස්සමින් මේ කැමැත්ත අපි හදා ගන්න ඕන පින්වත්නි. ඊටාම පරිස්සමින්. ඒ කැමැත්ත නිකම්ම උපදින්නේ නැහැ. ඊටාම ප්‍රවේශමෙන් ඒකට අදාළ යම් ආධ්‍යාත්මික ප්‍රවේශයක් අපි ගොඩනගා ගන්න අවශ්‍යයි. දැන් සම්මාදිට්ඨිය කියන එක අපි ඇති කරගන්න ඕන පැති ඕන තරම් කියලා තියෙනවා. එතකොට සම්මාදිට්ඨිය කියන එක අපි දැන් මේ කතා කරපු තැනින්ම ඇති කරගන්නවා නම් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධර්ම කියන ඒවා අත්දැකීම තුල සම්මාදිට්ඨිය හදාගන්න පුළුවන්. එතකොට පින්වත්නි මෙන්න මේ විදියට උදාහරණයක් විදිහට අපි හිතමු මේ දැන් භවයේ නිරුද්ධ කරගන්නවා නම් සම්මාදිට්ඨිය කොතනින් හරි ඇති කරගන්න ඕන. සම්මාදිට්ඨිය ඇති කර ගැනීම පිණිස කවර හෝ චතුරාර්ය සත්‍ය පරයයකින් බලන අංගයක් තමා ප්‍රකට කරගන්න ඕන. ඒක හරියට මේ වගේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව තුල පැහැදිලි වෙනවා ඔය සම්මාදිට්ඨික සූත්‍රය. අපි මීට බොහෝ කාලයකට කලින් සම්මාදිට්ඨික සූත්‍රයෙන් දේශනා 16ක් එක දිගට සිද්ධ කළා. එතකොට සම්මාදිට්ඨිය උපදවා ගන්නවා නම් සම්මාදිට්ඨිය උපදවා ගන්න මිනිස්සෙක්, සම්මාදිට්ඨිය හදා ගන්න පුද්ගලෙක් පටිච්ච සමුප්පාදයේ පවතින අවිද්‍යා, සංකාර, විඥාන, නාම රූප, සලආයතන, පස්ස, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති, ජරා, මරණ, ආහාර, කුසල්, මේ විදිහට කම්ම වාරය, ආහාර වාරය කී තව කතා කරන්නේ. ওই විදිහට අංග තියෙනවනේ. ඔය එක අංගයක් හොඳට ඉගෙන ගන්න ඕන. ඒක අංගයක් මොකක් හරි කමන්නේ එක අංගයක් ඉගෙන ගන්න ඕනේ. අපි තුමු අවිද්‍යාව කියලා. අවිද්‍යාව කියන එක හොඳට ඉගෙන ගන්නවා. එක්ක තණ්හාව. තණ්හාව ගැන හොඳට ඉගෙන ගන්නවා. මොකද්ද තණ්හාව කියන්නේ කියලා ඉගෙන ගන්නවා. අවිද්‍යාව කියන්නේ මොකද්ද කියලා ඉගෙන ගන්නවා. මේ එකාංගයක් හොඳට පටිච්ච සමුප්පාදයේම පොදුවේ හොඳට තේරුම් අරගෙන එකාංගයක් හොඳට ඉගෙන ගන්නවා. ඒ අංගේ ඉගෙනගෙන අවිද්‍යාවම කියමුකෝ. අවිද්‍යාව ගැන හොඳට ඉගෙන ගන්නවා. මොනෝ ගැනද අවිද්‍යාව? කොහොමද අවිද්‍යාව ධර්මයේ තෝරලා තියෙන්නේ කියලා ඊටාම පැහැදිලි නුවණක් අවිද්‍යාව සම්බන්ධව ඇති කර ගන්නවා. මොකද්ද මේ අවිජ්ජම් පජානාති? අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා ඊටාම පැහැදිලිව පින්වත්නි දැනගන්නවා. කොහොමද මොකද්ද මේ අවිද්‍යාව කියලා කියන්නේ? අවිද්‍යාව ඇති වෙන්නේ කොහොමද? අවිද්‍යාව නිරුද්ධ වෙන්නේ කොහොමද? අවිද්‍යාව නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව මොකක්ද කියලා අර චතුරාර්ය සත්‍ය පරයයට බොහොම පරිස්සමට මේ අවිද්‍යාව කියන එක බස්සනවා.
පටිච්ච සමුප්පාදයේ තියෙන කවර හෝ අංගයක් ග්‍රහණය කරගෙන ඒක හොඳට ඉගෙනගෙන ඒක හොඳට භාවිතා කරලා ඒක හොඳට තේරුම් අරගෙන ඒ තේරුම් ගත්ත කාරණය හොඳට චතුරාර්ය සත්‍ය පරියායට බොහෝම පරිස්සමින් මේක බස්සනවා. පරිස්සමින් චතුරාර්ය සත්‍ය පරියායට මේ කාරණයේ බස්සලා බලනවා චතුරාර්ය සත්‍ය තුල අවිද්‍යාව කියන්නේ දැන් පළවෙනියෙන් චතුරාර්ය සත්‍ය කියන්නේ දුකත් දුකේ හට ගැනීමත් දුකේ නිරෝධයත් දුක නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාවත්. ඕක තමයි චතුරාර්ය සත්‍ය. දැන් මෙතන දුක විදියට දැන් භවයේ නිරුද්ධ කිරීම පිණිස සම්මාදිට්ඨිය උපදවාගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේම උපකාරය හදාගන්න විදියයි මේ හකුළු වල මේ පින්නතුන්ට දැන් මේ කියමින් සිටින්නේ. දැන් අවිද්‍යාව දුක හැටියට දකිනවා. දුකට හේතුව කියන එකට අවිද්‍යාවට හේතුව කියලා ගන්නවා. දුක්ඛ නිරෝධාර්ය සත්‍ය කියන එකට අපි ගන්නවා මෙතන අවිද්‍යා නිරෝධාර්ය සත්‍ය කියලා. දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව කියන එකට අවිජ්ජා නිරෝධගාමිනී ප්‍රතිපදාව කියලා ගන්නවා. දැන් බලන්න අර පටිච්ච සමුප්පාදයෙන් වෙන් කරලා ගලවගත්ත අංගය අපි චතුරාර්ය සත්‍ය පරියායට දාලා Tamanම විමසනවා. මොකක්ද අවිද්‍යාව කියලා කියන්නේ? ඔන්න දුක. දුක කියන්නේ මොකක්ද කියලා අපි ඉස්සෙල්ලා විමසනවනේ. දැන් ඕකට පළවෙනි බුද්ධ දේශනාවේ තියෙනවනේ දුක්ඛං අරිය සත්‍යං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛෝ දරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං පියේහි විප්පයෝගෝ දුක්ඛෝ අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ කිය මේ දුක ගැන අපි හරියට කතා කරනවානේ. ඒතකොට මෙතන බොහෝම විමර්ශනශීලීව මේ ශ්‍රාවකයා මේ දුක කියන්නේ කුමක්ද කියලා අර චතුරාර්ය සත්‍යයෙන් බැලුවා වගේ අවිද්‍යාව කියන්නේ කුමක්ද කියලා හොඳට විමසන්න පටන් ගන්නවා. එතකොට එයාට තේරෙනවා අවිද්‍යාව කියලා කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි මේ චතුරාර්ය සත්‍යෙම දන්නේ නැතිකමයි අවිද්‍යාව කියන්නේ. හේතුන් සහිතව මේ දුක ගැට ගැහෙන ආකාරي නොදන්නාකමටයි අවිද්‍යාව කියලා කියන්නේ. අවිද්‍යාව කියනවා මොකක්ද අවිද්‍යාව කරන්නේ? දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං මෙන්න මේවා ගැන ඥානයක් නැතිකම දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක හට ගන්න විදිය දන්නේ නැහැ. දුක්ඛ නිරෝධේ අඥානං දුක නිරුද්ධ වීම ගැන දන්නේ නැහැ. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥානං දුක නිරුද්ධ කරන ප්‍රතිපදාව ගැන දන්නේ නැහැ. මෙන්න මේ දන්නේ නැහැ කියන ස්වභාවය අඥානකම චතුරාර්ය සත්‍ය පිළිබඳව පවතින අඥානකමම තමයි අවිජ්ජා කියලා කියන්නේ. ඕන දැන් අවිද්‍යාව ගැන දන්නවා. අවිද්‍යාව ගැන නුවණක් තියෙනවා. අවිද්‍යාවට හේතුව අවිජ්ජා සමුදයංච පජාන අවිද්‍යාවට හේතුවක් දැන ගන්නවා. ඔන්න බලන්න භවයේ නිරුද්ධ කරන ක්‍රමයක්. දැන් මේකේ ආර්ය අෂ්ටාංගික මාර්ගෙම වැඩෙන විදියනේ මේ අය අහන්නේ. එතකොට අවිද්‍යාවට හේතුව මොකක්ද? අවිද්‍යාවට පින්වත්නි මොකක්ද හේතුව? අවිද්‍යාවට හේතුව තමයි මොකක්ද? ආශ්‍රව සමුදයෝ අවිජ්ජා සමුදය. ආශ්‍රව නිසයි අවිද්‍යාව ඇති වෙන්නේ. කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන හිතේ පවතින අනාදිමත් කාලයක් තිස්සේ පැසවා සංසාරයෙන් පෝෂණය වෙවි ආපු කෙලෙස් ධර්ම තියෙන තාක්කල් පින්වත්නි අවිද්‍යාව තියෙනවා. ආශ්‍රව තියෙන තාක්කල් කියන්නේ කාමාසවා භවආසවා විජ්ජාසවා කියලා කතා කරන ආශ්‍රව තියෙන්නේ. ඔන්න ඔය ආශ්‍රව මේ හිත ඇතුලේ පැසව අනාදිමත් කාලයක් තිස්සේ පැවතිච්ච නිසා ඒ නිසා තමයි අවිද්‍යාව කියන එක ඇති වෙන්නේ. කාම ආශ්‍රව හිතේ පවතිනවා. ඒ හිතේ පවතින නිසා අවිද්‍යාව ඇති වෙනවා. භව ආශ්‍රව හිතේ පවතිනවා. ඒ තාක් කාලයක් අවිද්‍යාව තියෙනවා. අවිජ්ජාශ්‍රව හිතේ පවතිනවා. මෙතන අවිජ්ජාශ්‍රව කිව්වේ මෝහය කියන එක ආශ්‍රවවලදී. නැත්නම් අවිජ්ජාශ්‍රව නිසා අවිජ්ජාශ්‍රව ඇති වෙන්නේ කොහොමද කියලා අහන්න පුළුවනි. මෝහය තියෙන නිසා පින්වත්නි හැම වෙලාවකම අවිද්‍යාවෙන් වැහිලා තමයි තියෙන්නේ. ඒ අවිද්‍යාවෙන් වැහිච්ච නිසා පින් කර පව් කර ධ්‍යාන දියුණු කර ඉන්නවා. මොකද එයාට මේ භවයේ නිරුද්ධ කිරීමක් ගැන නුවණක් නැහැ. එතකොට මෙන්න මේක දැනගන්නවා. මොකද්ද? අවිද්‍යාවට හේතුව තමයි ආශ්‍රව කියලා දැනගන්නවා. ආශ්‍රව නිරෝධා අවිජ්ජා නිරෝධෝ. ආශ්‍රව නිරුද්ධ වෙලා යනකොට අවිද්‍යාව නිරුද්ධ වෙලා යනවා කියලා දැනගන්නවා.
ආශ්‍රව නිසා අවිද්‍යාව ඇති වෙනවා. ආශ්‍රව නිරුද්ධ වෙලා යනකොට අවිද්‍යාව නිරුද්ධ වෙලා යනවා කියලත් ඒ ශ්‍රාවකයාට පැහැදිලි නුවණක් අවබෝධයක් මත එයා පිහිටනවා. එතකොට එහෙම පිහිටියාට පස්සේ පින්වත්නි ඒ ශ්‍රාවකයා තුළ මේ චතුරාර්ය සත්‍ය පරයය තුළ එයා ඒ විදියට හිත පිහිටුව ගත්තට පස්සේ එයාට අවිජ්ජා නිරෝධගාමිනී පටිපදාව කියන එක මොකද්ද? අර චතුරාර්ය සත්‍ය පරයයටමනේ අවිද්‍යාව කියන වචනේ දැන් මේ යොමු කරලා ගොඩනගලා ස්ථානගත කරලා බලන්නේ. අවිද්‍යාව නිරුද්ධ කරන ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙනම් මේ අවිද්‍යාවත් අවිද්‍යාවට හේතු වෙච්ච ආශ්‍රව නිරුද්ධ වෙනකොට අවිද්‍යාව නිරුද්ධ වී යන බවත් මෙන්න මේ කාරණා තුනත් මේක නිරුද්ධ කරනවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැස ගන්න ඕන කියන නුවණත් ඇති වෙනකොට ඒ නුවණටම තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. හරිනේ සම්මා දිට්ඨිය කියන්නේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං, අයං උච්චතා උසෝ සම්මා දිට්ඨි. ඔන්න දැන් සම්මා දිට්ඨියටපත් උනා. සම්මා දිට්ඨිය මේක බොහොම මෝරපු විදර්ශනා සහගත සම්මා දිට්ඨියක් නෙමෙයි. නමුත් මේ සම්මා දිට්ඨියම තමයි ඉහළට දියුණු කරගෙන යන්න අවශ්‍ය වෙන්නේ. ඉහළටම දියුණු කරගෙන යන්න අවශ්‍ය වෙන්නේ ওই සම්මා දිට්ඨියම තමයි. සම්මා දිට්ඨියේ ඉහළම දියුණුවට තමයි අරහත්ත්වය කියන්නේ. එහෙනම් සම්මා දිට්ඨිය සම්පූර්ණ වෙන්නේ අරහත්ත්වයේදී. මේ දැන් උපන් සම්මා දිට්ඨිය ඔබව අරහත්ත්වයේ දක්වාම පමුණුවන්න තරම් ප්‍රතිඵලදායක බොහොම ශක්තිමත් අවධියක්. බොහොම ශක්තිමත් ස්වභාවයක් පින්වත්නි. නිකම්ම ස්වභාවයක් නෙමෙයි. බොහොම ශක්තිමත් ඵලදායී ස්වභාවයක් මේක. එතකොට මේ සම්මා දිට්ඨිය ඇති කරගත්තට පස්සේ දැන් මෙතන උපන් මේ සම්මා දිට්ඨිය කියන ස්වභාවය මත පිහිටා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට තමන්ගේ අභ්‍යන්තර ප්‍රත්‍ය විමසන්න පුළුවන්. මෙතන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ශක්තිමත් වෙනවා කියන මේ උපන් සම්මා දිට්ඨියම තව දුරටත් උපමට්ටම් කරගන්න එක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් කරගත යුතු වන්නේ. මෙතන උපන් මෝරපු ඊටාම ශක්ති සම්පන්න බීජයක් සම්මා දිට්ඨිය දැන්. මේ සම්මා දිට්ඨියට විශාල අනුග්‍රහයක්. මේක හොද්දට භාවනාවෙන් මේ ක්‍රියාවලිය දැක ගැනීම පිණිස අවිද්‍යාව කියන්නේ කුමක්ද කියලා දැන ගැනීම පිණිස පින්වත්නි සම්මා වායාමය කියන ස්වභාවය අවශ්‍යයි. ඒතකොට මේ සම්මා වායාමයේ තුල සම්මා දිට්ඨිය දියුණු කරගන්නයි කුසල වීරිය කරන්නේ. අතරම කුසලයට වීරිය කරනවා කියලා කියන්නේ සම්මා දිට්ඨියට වීරිය කරනවා කියන එකයි. නූපන් සම්මා දිට්ඨිය අවදීන් උපදවා ගැනීම පිණිසයි මෙතන ශ්‍රාවකයා වීරිය කරන්නේ. උපන් සම්මා දිට්ඨිය ප්‍රතිවේධ කරගන්නයි වීරිය කරන්නේ. උපන් සම්මා දිට්ඨියක් තියෙනවා. ඒ සම්මා දිට්ඨිය දියුණු කරගන්න වීරිය කරනවා. ඇත්තටම නූපන් කුසලයේ සහ උපන් කුසලයේ කියන්නේ සම්මා දිට්ඨියටමයි. නූපන් අකුසලයේ දුරු කරනවා. නූපන් අකුසලයක් තියෙනවා නම් ඒක නැවත උපදින්න දෙන්නේ නැහැ. උපන්න කුසලයක් තියෙනවා නම් ඒක පවත්වන්නේ නැහැ. මෙන්න සම්මා වායාමයේ තියෙනවා. අර ඇතිවෙච්ච අවිද්‍යාව පදනම් කරගෙන අවිද්‍යාව පිළිබඳවම ගැඹුරු නුවණක් සහිතව උපන් සම්මා දිට්ඨියම තවදුරටත් දියුණු කර ගැනීම පිණිස සම්මා වායාමයෙන් ඒ සම්මා දිට්ඨියම දියුණු කරගන්න වීරිය කරනවා. මොකද සම්මා දිට්ඨියම ඉහළම අවදී අරහත්ත්වය. මාර්ග සම්මා දිට්ඨි, ඵල සම්මා දිට්ඨි කී තියෙන්නේ. ඒවා උපදව ගන්න. දැන් මෙතන ඉපදිලා නැහැ තවමත් විදර්ශනා සම්මා දිට්ඨිය. ඒක උපදව ගැනීම පිණිසයි මේ ශ්‍රාවකයා දැන් සූදානම් පිට ඉන්නේ. ඊළඟට පින්වත්නි ඒ ශ්‍රාවකයා තුලම සම්මා සතිය විසින් අර සම්මා දිට්ඨිය උපන්නනේ. ඒ උපන් සම්මා දිට්ඨිය යට කරගෙන නීවරණේ මතුවෙන්න පුළුවන්. මොකද නීවරණ හිත පුරා විසිරී වැඩිච්ච හිතක් තියෙන්නේ. දැන් මේ සම්මා දිට්ඨියක් අමාරුවෙන් උපදව ගත්තට නීවරණ ධර්මයන් තවමත් මේ හිත තුල හොල්මන් කරනවා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන නීවරණ ධර්මයන්ගෙන් මේ හිත බැට ගන්න පුළුවන්. බැට කෑවොත් උපන් සම්මා දිට්ඨිය බලාගෙන ඉද්දී යට යන්නේ ගිලා බහින්නේ. ඒ නිසා එතන හිත පරිස්සම් කරලා දෙනවා සම්මා සමාධිය විසින්, සම්මා සතිය විසින්. යථාභූත ඥානෙ උපදව ගන්න මේ උපන් සම්මා දිට්ඨියම තව දුරටත් පැහැදිලිව තමන්ගෙම හිතෙන් තමන්ගේ අවිද්‍යාව ඇති වෙන විදිය ආශ්‍රව මගේ හිතේ මෙන්න මේ ආශ්‍රව තියෙනවා මෙන්න මේ ආශ්‍රව තිබ්බ නිසායි මම මේ විදියට කල්පනා කරන්න කියලා
තමන්ගේම හිත තමන්ටම දැනගන්න පුළුවන් මට්ටමට උපකාරාර්ථේ සම්මා සමාධියෙන් හදලා දෙනවා. සම්මා සංකල්පයෙන්ද, සම්මා වාචාවෙන්ද, සම්මා කම්මන්තයෙන්ද, සම්මා ආජීවයෙන්ද, සම්මා කම්මන්තයෙන්ද මේ ආදී අනිකුත් ආර්ය අෂ්ටාංගික මාර්ගයට අයිති මූලික අංග සියල්ලම පින්වත්නි වැදගත් වෙන්නේ සීලානුග්‍රහිතාවේදී. මේ ඔක්කොම සීලයට සම්බන්ධයි. ආර්යකාන්ත සීලයට සම්බන්ධයි. එතකොට මෙතන සම්පූර්ණයෙන් කතා කරන්නේ වාචාව තුලත්, කම්මන්තයේ තුලත්, ඊට පස්සේ සංකල්පයේ තුල මේ හැම දෙයකම කතා කරන්නේ ආර්යකාන්ත සීලයයි. ආර්යකාන්ත සීලයේ මේක එක පැති තමයි මූලික වශයෙන් කතා කරන්නේ. ඇත්තටම මේ සීල සමාධි ප්‍රඥාවමයි. සීල සමාධි ප්‍රඥාවේම ප්‍රභේදයන් මේ. සීල සමාදෙන් අව ගොඩාක් ඔය සම්මාදිට්ඨි සම්මා සංකල්ප දෙක ආйти ප්‍රඥාවට කියලා කල්පනා කරාට ඇත්තටම පින්වත්නි ඒක හරි. නමුත් සම්මා සංකල්පය කියන ස්වභාවයේ ආර්යකාන්ත සීලයේ අග්‍ර ප්‍රතිඵලයක් ඒක. ඒ නිසා මූලික සීලයකින් උදව්ව හදාගෙන සමාධියකින් උදව්ව හදාගෙන සම්මාදිට්ඨියම ප්‍රතිවේද කර ගැනීම නම් වූ අරහත්වේ නම් වූ අතිශය සුන්දර අත්දැකීම දක්වා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උපකාරාර්ථයම තමයි මෙතන මතුවෙන්නේ. ඒ බඳු ශ්‍රාවක භාවයකටපත් වුණාට පස්සේ පින්වත්නි දැන් බවරාගයෙන් පෙලිපෙලි ඉන්න ගතිය බලාගෙන ඉද්දි කඩාගෙන වැටෙනවා. බවරාග පරේතේහි බවරාගානුසාරිහි බවසෝතානුසාරිහි මාර දෙය්‍යානු පන්නේහි නායං ධම්මේ සුසම්බුදෝ කියලා ධර්මයේ තියෙන එකයි. භව රාගයෙන් පිළිපෙලී හිටපු ජීවිතය. භව සැඩපහරට අනුවම ඇදී යන ජීවිතය. ඊට පස්සේ මෙතන කියනවා මාර දෙය්‍යානු පන්නේහි මාරයාගේ තොණ්ඩුව තුල ඉන්න ජීවිතය. සම්මාදිට්ඨිය පහල කර ගැනීමත් එක්ක නායං ධම්මෝ සුසම්බුදෝ සම්මාදිට්ඨිය පහල කර ගැනීමත් එක්කම පින්වත්නි අවබෝධය කරා යන්න මූලික අත්තිවාරම වැඩපිළිවෙල හැදෙනවා. ඒ සම්මා දිට්ඨියේම ඉහළම ප්‍රතිඵලය තමයි අමා මහ නිවන කියන්නේ. ඒ බඳු තැනකට අපේ හිත සකස් කර ගැනීම පිණිස මේ උතුම් බුද්ධ දේශනා උපකාර වේවා කියලා අදිෂ්ඨාන කරනවා. අද දේශනාවේ දායකත්වයේ ගැන කටයුතු කරනු ලැබුවේ මණ්ඩාවල බණ්ඩාරවත්තේ අංක 173 ලිපිනේ පදිංචි විශ්‍රාමලත් පාඨශාලාචාරිණී ජී.කේ. සෝමලතා පෙරේරා මහත්මිය විසින් එතුමියගේ 2021 දෙසැම්බර් මාසයේ 15 වන දිනට යෙදෙන 73 වන ජන්මදිනයේ නිමිත්තෙන් මේ දේශනාවට දායකත්වයේ දැරුවේ. එතුමියට අපි ආශිර්වාද කරනවා නිදුක් භව නිරෝගී භාවය සුවපත් භාවය දිගාසිරි සම්පත් සැලසේවා කායික මානසික යහපත සැලසේවා ලෝකාර්ථ සංසිද්ධිය සැලසේවා ඊ타ම් ඉක්මනින් සෝමලතා පෙරේරා මහත්මියට මේ උතුම් කුසල් නිවන් දොරටුවක්ම වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. මේ උතුම් ධර්ම දේශනාවෙන් ජනිත වන්නා වූ පුණ්‍ය ශක්තිය විජයශ්‍රී ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ ආනුභාව බලයෙන්ද රුවන්වැලි මහා සෑරජුන්ගේ ආනුභාව බලයෙන්ද බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේ ආනුභාව බලයෙන්ද සෝමලතා පෙරේරා මහත්මියට නිදුක් භව නිරෝගී භාවයේ සුවපත් භාවයේම සැලසේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒ වගේම ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ විශ්‍රාමික එම් සෙනවිරත්න බණ්ඩාර ආදරණීය ස්වාමි පුරුෂයාණන්ටත් ප්‍රංශේ පදිංචි නිරෝෂානී බණ්ඩාර ආදරණීය දියණියටත් සංක සමරනායක බෑනනුවන්ටත් මුණුබුරාවන සෙතික සමරනායක ඒ වගේම ක්ෂේවියර් සමරනායක යන අයටත් නිදුක් නිරෝගී සුව දිගාසිරි සම්පත් ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ සියලු දෙනාගේ සියලු ආකාරයේ කටයුතු සාර්ථක වේවා. යහපත අභිවෘද්ධිය සෙත සාන්තියම සැලසේවා. සියලු දෙනාට මේ බුද්ධ ශාසනයේදීම වහවහ ධර්මාවබෝධයම වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒ වගේම දෙපාර්ශවයේ මියගිය දෙමව්පියන්ටත් මිය පරලෝකීය සියලු ඥාති මිත්‍රාදීන්ටත් අනුමෝදනා කරලා තියෙනවා. මේ භව ගමනේදී සියලු ඥාතීන්ට සංසාර දුක් ගෙවා ලබන උතුම් අමා නිවන් පිණසම හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරලා තියෙනවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත් ප්‍රඥා නාලිකාවේ ධර්ම දේශනා පවත්වන සියලුම ස්වාමින් වහන්සේලාටත් ප්‍රඥා නාලිකාවේ නායක ස්වාමින් වහන්සේ ප්‍රධාන කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත් මේ සංසාර දුක් ගෙවා ලබන උතුම් අමා නිවන් පිණසම මේ
කුසල් බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරලා තියෙනවා. කොරෝනා වසංගත තත්වයෙන් පීඩා විඳින ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටම මේ කුසල් උපකාර වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. දායකත්වය දැක්වූ සැමටත් ධර්ම ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටත් මේ කුසල් අනුමෝදන්ව ජීවිතයේ අවබෝධය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. සියලු දෙවියන්ටත් අවීචයේ පටන් භවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ කුසල් උපකාර වේවා. සියලු දෙවියෝද අප රට ජාතිය සම්බුද්ධ ශාසනය ගෞතම බුදුසසුන බොහෝ කල් රකීවා. සියලු දෙවියන්ටත් ඔබ අප හැම දිනාටමත් මියගිය ඥාතීන්ටත් සංසාර ගමනේ කෙලවර නිවන් දොරටුවක්ම වේවා කියන අදිෂ්ඨානයේ සහිතව අපි දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං